අපේ අද මාතෘකාවේ ගෝලමානය හැමෝම ලියාගන්න. ගෝලමානය. right මේකේ පුතේ භාවිතාවන්නේ වර්ඩිය මේ ස්කුරුප්පු මූලධර්මයේ මොන මූලධර්මයේද ස්කුරුප්පු මූල දැන් අපි දන්නවා පුතේ අපි මීටර රූල කතා කරා ඊට පස්සේ සර්පර වර්ණීය කැලිපරේ කතා කරා වර්ණීය කැලිපරේ තුල අපි භාවිතා කරේ වර්ණීය මූලධර්මය ඊට පස්සේ මයික්‍රොපීඩිස් ස්කුරුප්පු ආමානය නේද ඒක දෙක තුනක් කතා කරලායි තව හතරයි පහයි තව දෙකයි තියෙන්නේ right එතකොට ස්කුරුප්පු ආමානය තුල භාවිතා කරේ ස්කුරුප්පු මූලධර්මය නේද ස්කුරුප්පුවක් පරකවන්දිනේ දර කොට ගන්නට එහා මෙහා ගමන් කරන එකක් නෙවෙයි කතා කරේ ස්කුරුප්පු මූලධර්මය කියලා දැන් මේ ගෝලමානය කියන්නේ ඔය ස්කුරුප්පු මූලධර්මෙක තමයි right ගෝලමානය කියන්නේ ස්කුරුප්පු මූලධර්මෙක තියෙන හැබැයි විශේෂත්වය පොතේ මේකේ ස්කුරුප්පු හොඳට පේනවා ෆොටෝ වල ටික හොඳට පේනවා right මෙන්න මේ වගේ උපකරණයක් තමයි පොතේ ගෝලමානය කියලා කියන්නේ right ගෝලමානය කියලා කියන්නේ මෙන්න මේ වගේ උපකරණයක් හොඳට බලන්න ඔය තියෙන්නේ ඔන්න ගෝලමානය මේ තියෙන ගෝලමානය මේක පුතේ වලට පේනවා සිරස් පරිමාණයක් තියෙනවා ඒ පරිමාණයේ විශේෂත්වයක් දැක්කද ඔයාලා බිඳුව තියෙන්නේ මැද උඩට තියෙනවා 5 10 ආය පල්ලයට තියෙනවා 5 10 කියලා ඊට පස්සේ වෘත්තාකාර වට පරිමාණයක් කියලා මේ දැක්කද ස්ක්‍රූප්පුව දිරානේ බිල් මේ බිල්ලක් කියලා මෙන්න මේ ප්‍රධාන කොටස මේක හරහා තමයි ස්ක්‍රූප්පුව ඉහළ පහළ ගමන් කරන්නේ right ස්ක්‍රූප්පුව ඉහළ පහළ ගමන් කරනවා ඊට පස්සේ ඇත්තට මෙන්න මේ වගේ උපකරණයක් right මෙන්න මේ වගේ උපකරණයක් මෙන්න මෙහෙම අර බිල් මෙහෙම පාද තුනක් තියෙනවා මෙතෙන් ස්ක්‍රූප්පුව යන right මේක මතක පැහැදිලිව වෙනවා එක එක විදිහේ ස්ක්‍රූප්පු තියෙනවා right ස්ක්‍රූප්පු ආමාන ඒ හැම එකම තියෙනවා නේද ස්ක්‍රූප්පු හිස ඊට පස්සේ තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ බිඳුව 10 පල්ලයට 10 තියෙනවා right සර්කියුලර් ස්කේල් කියලා කියන්නේ වට පරිමාණය right බේස් සර්කල් කියලා කියන්නේ පහළ වෘත්තාකාර කොටසකේ වෘත්තාකාරව වෙන්න ඕනේ ඊට පස්සේ මත තියෙන ස්ක්‍රූප්පුව set leg of mid screw එකේ තියෙනවා මෙන්න මෙහෙම නේද ඔය තියෙන්නේ මේ තියෙන්නේ ස්ක්‍රූප්පුව right ඔය විදිහේ තමයි ස්ක්‍රූප්පුව තියෙන්නේ right අපිට පුළුවන් විවිධ පාඨාංක ලබා ගන්න. ඔකෙන් අපිට විවිධ පාඨාංක ලබා ගන්න පුළුවන්. ඔයාලා විද්‍යාගාරේ බැලුවොත් මෙන්න මේ වගේ එකක් තමයි වලට හම්බෙන්නේ. මේ වගේ වයි මේ වගේ වයි දෙකම මේ ජාති දෙකම මේකයි දෙකම තියෙනවා. right ඒ ඔය ටික ඔක තමයි වලට ස්ක්‍රූප්පුවාම මේ ගෝලමානයේ විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලි හරි ඒක තමයි අපි ගෝලමානය විදිහට අපි සාකච්ඡා කරන්නේ. කියන්න උපකරණය පස්සට ගමු. රේඛීය මිලිමීටර පරිමාණයකින් හා උපකරණය රේඛීය මිලිමීටර පරිමාණයකින් හා වෘත්තාකාර පරිමාණයකින් සමන්විත වේ. මෙහි ක්‍රියාකාරීත්වය බොහෝ දුරට
ඉස්කුරුප්පුමානේ මේ ක්‍රියාකාරීත්වයේ බොහෝ විට ඉස්කුරුප්පුමානේ ක්‍රියාකාරීත්වයට සමානය ඉස්කුරුප්පුමානේ ක්‍රියාකාරීත්වයට සමානය ඉතා සියුම් කොටකින් සමන්විත ඉස්කුරුප්පුව ඉතා සියුම් කොටකින් සමන්විත ඉස්කුරුප්පුව බිල්ල තුලින් සිරස්ව ඉහළ පහළ චලනය කළ හැක. සිරස්ව ඉහළ පහළ චලනය කළ හැක. වෘත්තාකාර පරිමාණයේ එක් වටයක් කරකවූ විට වෘත්තාකාර පරිමාණයේ එක් වටයක් කරකවූ විට ඉස්කුරුප්පු තුඩ ගමන් කරන දුර ඉස්කුරුප්පු තුඩ ගමන් කරන දුර ඉස්කුරුප්පු අන්තරාලය නම් වේ. ඉස්කුරුප්පු අන්තරාලය නම් වේ. ඉස්කුරුප්පු අන්තරාලය නම් වේ. ඉස්කුරුප්පු අන්තරාලය නම් අපි අද අහන්නේ පුරාණ මෙන්න මෙහෙම ඉස්කුරුප්පු කියම ලොකලා දෙන්න. අන්න ඉස්කුරුප්පු තුඩ තියෙනවා. අන්න ඉස්කුරුප්පු මම ඇඳලා පස්සේ දෙන්න පුතේ.
සිරස් පරිමාණය තියෙනවා. මොන වට පරිමාණය. මෙදින ස්කෘප්ව ආධාර පාද පාස්තුනක් තියෙනවා. මේ පාස්තුන තියෙන්නේ සම්පාස්තිකෝ සමපාස්තිකෝණයකදී. right ඔක තමයි ස්කෘප්වාමානය කියලා කියන්නේ. ගෝලමානය කියලා කියන්නේ. හඳ ගන්න පොතේ මේ තියෙන්නේ සිරස් පරිමාණය, මේ තියෙන්නේ වට පරිමාණය නැත්නම් වෘත්තාකාර පරිමාණය කිව්වත් හරි. වෘත්තාකාර පරිමාණය ස්කෘප්පු හිත මේ විල්ල ආධාරක පාද කුරුප්පු තුඩ right නගන්න ඕනේ ඉඳගන්න පැහැදිලිව ඉඳගන්න පැහැදිලිද ගන්න හරිනේ පැහැදිලිද ගන්න හරිද මේක නම් කරන්න P කියලා මේක Q මේවා A B C පිළ R කියලා නම් කරගන්න මේක වට පරිමාණය R කියලා ගන්න මේක D කියලා ගන්න මේක X කියලා ගන්න A B C Q P D R S लियाද මෙහි ABC මෙහි ABC මෙහි capital ABC සමපාද ත්‍රිකෝණයක පිහිටයි समपाद त्रिकोणयක පිහිටයි समपाद त्रिकोणයක පිහිටයි කියන්නේ ABC පාද තුන පිහිටන්නේ එන්න මෙහෙම समपाद त्रिकोणය A
BC සමපාද ත්‍රිකෝණයක තමයි ඔය පිළිගන්නේ. සමපාද ගන්න ඕනේ සමපාද ත්‍රිකෝණයක පිළිගයි. එහි මධ්‍ය ලක්ෂයට සැකසෙන පරිදි D මුරිච්චිය ඇත සැකසෙන පරිදි D මුරිච්චිය ඇත විල්ල කියලා කියන්නේ ඒක තමයි මුරිච්චිය කියලා කියන විල්ල capital D මුරිච්චිය ඇත PQ එතලින් ගමන් කරන ස්කුරුප්පු ඇණයකි PQ එතලින් ගමන් කරන ස්කුරුප්පු ඇණයකි PQ එතලින් ගමන් කරන ස්කුරුප්පු ඇණයකි ස්කුරුප්පු ඇණයකි Q හිසට R වෘත්තාකාර පරිමාණය Q හිසට R වෘත්තාකාර පරිමාණය සවිකර ඇත R වෘත්තාකාර පරිමාණය සවිකර ඇත R වෘත්තාකාර පරිමාණය සවිකර ඇත ඒක නම් ලියන්න S යනු සිරස් පරිමාණයයි S යනු සිරස් නැත්නම් ප්‍රධාන පරිමාණයයි S කියන්නේ සිරස් පරිමාණය නැත්නම් ප්‍රධාන පරිමාණය S යනු සිරස් වරකට ප්‍රධාන නැත්නම් ප්‍රධාන දාලා වරකට සිරස් සිරස් පරිමාණයයි ප්‍රධාන පරිමාණයයි S යනු ප්‍රධාන පරිමාණයයි right ප්‍රධාන පරිමාණය තමයි කියලා කියන්නේ right කොහොමද මේ කුඩා මිනු හොයන්නේ දැන් අපි අර කලින් විදිහම තමයි මොකක්ද මේ කුඩා මිනු වෙන්නේ කුඩාම මිනුම මොකද කුඩා මිනු වෙන්නේ right මෙයා එක වටයක් කරකවද්දී ප්‍රධාන පරිමාණය ගමන් කරන දුර ඒ කියන්නේ ස්කුරුප්පු අන්තරාලය මෙයා විදිහට කොටස් සංඛ්‍යාවෙන් බෙදුවලා හරි නේද? අපි කියමු අර පුරා කියන්නේ ස්කුරුප්පු අන්තරාලය බෙදීම ස්කුරුප්පු අන්තරාලය බෙදීම වට පරිමාණ වෘත්තාකාර පරිමාණයේ කොටස් කරනවා. වෘත්තාකාර පරිමාණයේ කොටස් කරනවා. right yeah කුඩා බිඳු සමානයි ස්කුරුප්පු අන්තරාලයේ බෙදීම වට පරිමාණයේ කොටස් කරනවා කුඩා බිඳු සමානයි ස්කුරුප්පු අන්තරාලය බෙදීම වට පරිමාණයේ කොටස් කරනවා ඒවනේ තමයි මේකෙන් කොහොමද පාඩාංකයක් ගන්න. මෙයාගේ පාඩාංකයක් ගන්නේ කොහොමද? මෙච්චරයි. පාඩාංක කියලා කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටස් ගණන ගන්න. මොකක්ද? වට පරිමාණයේ කොටස්.
නේද? ප්‍රධාන පරිමාණයේ පාඨාංගය කියව ගන්නවා. ඊට පස්සේ වට පරිමාණයේ පාඨාංගය කියව ගන්නවා. right? රේඛීය පරිමාණ ඉන්න මේ ප්‍රධාන පරිමාණ. ඒකට පාඨාංගය විමුක්ත පල්ලයට පුළුවන්. පාඨාංගය කියලා කියන්නේ මොකක්ද? ප්‍රධාන පරිමාණ පාඨාංගය. ඒක නැත්නම් රේඛීය පරිමාණ පාඨාංගය කොට සමන්නේ. රේඛීය පරිමාණ පාඨාංගය දන්න. රේඛීය පරිමාණ පාඨාංගයේ දර වෘත්තාකාර පරිමාණ නැත්නම් වට පරිමාණ පාඨාංගය. වෘත්තාකාර පරිමාණ පාඨාංගය. පොරවයි පාඨාංගය වන ක්‍රමවේදය. හරි ස්ථිරස් පරිමාණ පාඨාංගය දන වෘත්තාකාර පරිමාණ පාඨාංගය. දැන් උදාහරණයක් විදිහට කුඩා බිම්බයන්දී කුඩා බිම්බ සමානයි. අපිට මේක ඉස්කුරුප්පු අන්තරාලද මෙහා එක වටයක් කරකවද්දි. හරි බලා ගන්නකො. වට එකක් කියලා කියන්නේ අපි හිතමු 1 මිලිමීටර කියලා. අපි කියව වටේ අර වෘත්තාකාර පරිමාණය කොටස් 100ක් කියලා. ඒ කියන්නේ කොටස් 100ක් කියන්නේ මිලිමීටර එකක්. මොකද වටයක් කියලා කියන්නේ 1 මිලිමීටරයක් නේ. මේ කියුබින් වලලා මෙයා එක වටයක් කරකවද්දි මෙයා මිලිමීටර එකක් කරනවා. තව වටයක් කරකවද්දි දෙකක් කරනවා. තව වටයක් කරකවද්දි තුනක් කරනවා. මෙයා වට හතරක් කරකවුවාම මිලිමීටර හතරක් කරනවා නේද? වට හතරක් කරකවුවාම මිලිමීටර හතරක් කරනවා. එක වටයක් කරකවුවා කීයද? 1 මිලිමීටරයයි. එක වටයක් කියලා කියන්නේ වෘත්තාකාර පරිමාණය කොටස් කීයක්ද? 100ක්. right. එහෙනම් කුඩා බිඳුව කියන්නේ ස්කෝරුප්පු අන්තරාලයේ 1 මිලිමීටර. වෘත්තාකාර පරිමාණ කොටස් ගන්න කියන්නේ 100. එහෙනම් කුඩා බිඳුව බිඳුවයි 1. right. උදාහරණ කරලා ලියාගන්න. ඒක අදලා මේක ලියාගන්න. උදාහරණ කරලා ලියාගන්න. කුඩා බිඳුව සමාන 1 මිලිමීටර බෙදීම 100 නේද? එයා එක වටයක් කරකවද්දී ස්කෝරුප්පු තුඩ ගමන් කරන දුර තමයි පුතේ ස්කෝරුප්පු අන්තරාලය කියලා කියන්නේ. ලියාගන්න. හරි පැහැදිලි ලියාගන්න. හරිද? පැහැදිලිනේ? හරි. දැන් මෙන්න මේ කියන කාරණේ පුතේ හොඳට අහගන්න. right? මම මේ දැන් කියන්නේ යන කාරණේ හොඳට අහගින් හරි පැහැදිලිව මම සාකච්ඡා කරලා දෙනවා මේක ඔයාලට. ඔයාලා එකපාරම මේක තේරුම් ගන්න. ආයෙ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ ඕනම නම් හදන්න පුළුවන් ඔයාලා. පුතේ අපි හිතමු දැන් මෙයා ගෝලමානය අපි සමතල පෘෂ්ඨයක් මත තිබ්බහම එයාගේ ප්‍රධාන පරිමාණයේ බිඳුවට right එක්කෝ ඉහළින් තියෙන්න පුළුවන් පහළින් තියෙන්න පුළුවන් වට පරිමාණය නේ. මොකද බිඳුවේ මැද ඉන්නේ උඩ හෝ පල්ලයි. ඉතින් ආරම්භක පීඩුව පුතේ ඔය බිඳුවට උඩින්ද පහළින්ද තියෙන එක මත පාටාග ගන්න විදිය වෙනස් වෙනවා. ඊකමට හිතන්න දැන් වට පරිමාණයේ තියෙනවා කොටස් කීයක්ද? 100ක්. අපි හිතමුකෝ මෙහෙම තියෙන වට පරිමාණය හොඳට තේරුම් ගන්න මම කියනවා. ඔන්න වට පරිමාණ උඩින් බලපුවා පේන හැටි. වට පරිමාණ උඩින් බලපුවා පේනවා මෙන්න මේ. කොටස් බිඳුවයි කොටස් මෙහෙම ගමුකෝ.
10යි 20යි 30යි 40යි 50යි මේ කොටස් හයි 90යි 60යි 70යි 80යි 90යි ආයි 100යි ඒ වගේ කොටස් 10ක් තියෙනවා 10යි පුතේ දැන් මේක දක්ෂිනාවර්තව කරකවද්දී අපි ඉඳන් උඩට යනවා වගේ වාමාවර්ත කරකවද්දී පල්ලෙහාට යනවා නේද ගෝලමානේ එක පැත්තකට උඩ බලය කරද්දී උඩට එන්න ඕන වාමාවර්ත කරකවද්දී පල්ලෙහාට යනවා නේද අපි දන්නා දක්ෂිනාවර්ත නට් එකක් වුණා සාමාන්‍යයෙන් දක්ෂිනාවර්ත කරකවද්දී පල්ලෙහාට යන්නේ නේද වාමාවර්ත කරකවද්දී කොහටද එන්නේ උඩට එනවා නේද අපි දුන්නේ වාමාවර්ත කරකවනවා කියලා උඩට එන්න දක්ෂිනාවර්ත කරකවද්දී පල්ලෙහාට දක්ෂිනාවර්තව දැන් මේක දක්ෂිනාවර්ත කියන්නේ මෙහා දැන් මෙහාට කරගන්න කොහොමද ඉන්නේ බිඳුව 90 80 එහෙම කරද්දී කොහටද යන්නේ පල්ලෙහාට දක්ෂිනාවර්ත පල්ලෙහාට යන්නේ වාමාවර්ත කරගන්න ඉතින් නේ ක්‍රියාකම හොඳට තේරුම් ගන්නකොට ළඟපාත ස්තුප්පයක් තියෙනවා කරකොල බලන්න. ළඟපාත ස්තුප්පයක් තියෙනවා කරකොල බලන්න. දැන් මම මේ කියන්නේ උඩින් බලපුවාම ගෝලමානයේ උඩින් බලපුවාම දක්ෂිනාවර්තව කරකවද්දී දක්ෂිනාවර්තව කරකවද්දී ගා පහළට යන්නේ පහළට යන්නේ वामावर्त वर्गवादी इहरට යන්නේ දෙපැත්තක් හිතා ගන්නකො රයිට් वामावर्त वर्गवादी ඉහරට යන්නේ ඔය නට් එක බුරු කරලා විතරම वामावर्त කරකවන්නේ දාලාම පල්ලහැට දක්ෂිනාවර්ත කරකවම මොකද වෙන්නේ පල්ලහැට එනවනේ वामावर्त කරකවද කොහොම අනිත් පැත්ත කරකවද මොකද වෙන්නේ උඩට රයිට් දැන් එතකොට මේක දක්ෂිනාවර්ත කරකවද කොහොමද යන්නේ බිඳුව 90 80 එහෙම නේද මෙයා දක්ෂිනාවර්ත කරකවද්දී ස්කෘප්පුවේ හිත දක්ෂිනාවර්ත කරකවද්දී කොහොමද යන්නේ බිඳුව 90 80 එහෙම යන්නේ වාමාවර්ත කරකවද්දී මෙයා නරඹත් බිඳුව 10 20 30 40 50 60 එහෙම p වලට යන්නේ දැන් තේරෙනවද රයිට් ඒක හොඳට තේරුම් ගන්න එතකොට පුතේ ප්‍රධාන පරිමාණ බිඳුවේ ආරම්භක පිටීම බිඳුවට උඩින් තියෙන්න පුළුවන් බිඳුවට පල්ලෙහාට තියෙන්න පුළුවන් ඒ කියන්නේ මෙන්න මේ මම පළවෙනි අවස්ථාව මෙහෙම ගන්නම්කෝ ඔන්න ප්‍රධාන පරිමාණ හරි එකකට හිතන්න මෙන්න ප්‍රධාන පරිමාණ බිඳුව රයිට් ප්‍රධාන පරිමාණ බිඳුව අපි හිතමුකෝ මේ දෙක ස්කෘප්පුවේ තුඩයි අර පාද තුන එක මට්ටමේ තියෙද්දි ඔය තියෙන්නේ බිඳුවට උඩින් තියලා කියලා පළවෙනි පාඩම right බිඳුවට උඩින් right බිඳුවට උඩින් තිබ්බා කියන්නේ මෙන්න මේ හරිය මේක එක මේ දෙක තුන يعني මිලිමීටර right එක දෙක තුන බිඳුවට උඩින් තිබිලා පළවෙනි පාඩමක් අපි ලුකු මෙන්න මේ හරිය තිබ්බා කියන්නේ ඔය තියෙන වඩ පරිමාණ මෙන්න මෙතන සම්පාද කොටස් සංඛ්‍යාව මම ගන්න පුතේ 40යි කියන්නේ right දැන් මෙයා ඉන්නේ 1යි 2යි අතර ඒ කියන්නේ පාඨාංකය එකට වඩා වැඩි දෙකට වඩා අඩුයිනේ නේද එකට වඩා වැඩි දෙකට වඩා අඩුයි සමපාතලා තියෙන්නේ 40 වෙනි අංකය right එතකොට දැන් මේ ආරම්භයේ තිබ්බේ කොහෙද බිඳුවට ඉහළින් බිඳුවට පල්ලෙහෙන් නෙමෙයි බිඳුවට ඉහළින් right තියන්න පොඩි අනුමාත්‍රකාවක් වගේ පොඩි වාක්‍යයක් වගේ නෝ ඈ මාත්‍රකාවක් නෙමෙයි මේක පොඩි වාක්‍යයක් වගේ කියන්නකො ගෝලමානයේ වෘත්තාකාර පරිමාණය ගෝලමානයේ වෘත්තාකාර පරිමාණය ගෝලමානයේ වෘත්තාකාර පරිමාණය
රේඛීය පරිමාණයේ ශුන්‍ය ලකුණට රේඛීය පරිමාණයේ ශුන්‍ය ලකුණට ඉහළින් හෝ පහළින් තිබීම අනුව ඉහළින් හෝ පහළින් ඒ කියන්නේ බිඳුවට උඩින් තියෙන්න පුළුවන් වෙන මේක පළවෙනි පාඩාක්ය. ඒක නැත්නම් බිඳුවට පළලෙන් තියෙන්න පුළුවන්. මේ පළවෙනි අවස්ථාව මේ දෙවෙනි අවස්ථාව. ශුන්‍ය ලකුණට ඉහළින් හෝ පහළින් තිබීම අනුව පාඨාංක ගන්න ආකාරය වෙනස් වේ. බිඳුවට ශුන්‍ය ලකුණට ඉහළින් හෝ පහළින් තිබීම අනුව පාඨාංක ගන්න ආකාරය වෙනස් වේ. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? පාඨාංක ගන්න විදිය පවා වෙනස් වෙනවා. ඒ කියන්නේ පුතේ මම කලින් ඇදලා පෙන්නු නෑ වලට මේ බලන්න මේක මේ. ඒ කියන්නේ ආරම්භක අවස්ථාව. ඒ කියන්නේ පාඨාංකයක් ගන්න කලින් බිඳුවට උඩින් චූට්ටක් උඩින් තියමටියක් ලොකු නැද්ද හරිද? බිඳුවට පොඩ්ඩක් උඩින් තියෙන්න පුළුවන් පළවෙනි අවස්ථාව. ඒව නැත්තම් බිඳුවට පොඩ්ඩක් පල්ලෙහෙන් තියෙන්න පුළුවන්. ඔය බිඳුවට ඉහළින් හා පහළින් තිබීම අනුව පාඨාංක ගන්න විදිය පවා වෙනස් වෙනවා. රයිට්? එහෙනම් අපි එකින් එක වෙන් වශයෙන් අනුමාත්‍රිකා දාලා කතා කරගන්න. රයිට්? මම මුලින්ම කතා කරනවා පළවෙනි පාඨාංගයේ පුතේ ශුන්‍ය ලකුණට උඩින් තිබ්බහම මොකද වෙන්නේ කියලා. රයිට්? ශුන්‍ය ලකුණට ඉහළින් තිබ්බහම මොකද වෙන්නේ කියලා බලන්න. රයිට්? ඊට පළවෙනි මාතෘකාව ශුන්‍ය ලකුණට ඉහළින් වූ පාඨාංක. ශුන්‍ය ලකුණට ඉහළින් වූ පාඨාංක. ශුන්‍ය ලකුණට ඉහළින් වූ පාඨාංක. දැන් මේ ඔක්කොම ටික මම මගන. ශුන්‍ය ලකුණට ඉහළින් වූ පාඨාංක. මෙන්න මේ වගේ අවස්ථාවක්. මම ළඟ මේ පාඨාංකයේ තියෙන ශුන්‍ය ලකුණට ඉහළින්. දැන් මේ වගේ පාඨාංකයක් ගන්න හැටි තමයි සාකච්ඡා කරන්න යන්නේ. කොහොමද ශුන්‍ය ලකුණට ඉහළින් තියෙන පාඨාංකයක් ගන්න? right. එද ගන්න උත්තරා. මාතෘකාව දාගෙන එද ගන්න. right. මේකේ ඉස්සෙල්ලාම අපි හොයාගන්න ඕන කුඩාම බිඳුව. කුඩාම බිඳුව මොකද්ද? බැලුව බැලමටම පේනවා ඔයාලට ප්‍රධාන පරිමාණයේ මිලිමීටර 1ක් කොටස් 100කට බෙදලා තියෙනවා. එහෙනම් කුඩාම වෙනවා 0.01 මිලිමීටර. යාගන්න. කුඩාම වෙනවා 0.01 මිලිමීටර. ඊට පස්සේ යාගන්න රේඛීය පරිමාණ පාඨාංකය. රේඛීය පරිමාණ පාඨාංකය. මොකක්ද රේඛීය පරිමාණ පාඨාංකය? රේඛීය පරිමාණයෙන් ගන්න පුළුවන් පාඨාංකයද? කීවෙනි ඉලක්කම මෙයා පහු කරලා තියෙන්නේ? එක නේද? මෙයා පහු කරලා තියෙන්නේ එක මේ එක තමයි පහු කරලා තියෙන්නේ. දෙක පහු කරලා නැහැ. 1යි 2යි 4යි. එහෙනම් රේඛීය පරිමාණ පාඨාංකය කීයද? 1යි මිලිමීටර. 1යි මිලිමීටර. yes. රේඛීය පරිමාණ පාඨාංකය 1යි. ඊට පස්සේ යන්න සමපාත කොටස් ගණන. සමපාත කොටස් ගණන. කීය සමපාත කොටස් ගණන? 40යි නේද? සමපාත කොටස් ගණන 40යි. සම්පාද කොටස් ගන්න සම්බන්ධය. ඊට පස්සේ යන්න වෘත්තාකාර පරිමාණයේ පාඨාංකය. වෘත්තාකාර පරිමාණයේ කොටස් 40ක් සමපාතයි. එක කොටසක් කියන්නේ 0.01 මිලිමීටර. ළඟිනවා 0.4 මිලිමීටර. ඔන්න වෘත්තාකාර පරිමාණයේ පාඨාංකය.
එහෙනම් අපි අවසාන පාඨාංකය මොකද්ද? මොකද්ද අවසාන පාඨාංකය? මතකද ඔයාලට කිව්වා අවසාන පාඨාංකය කොහොමද හොයන්නේ? රේඛීය පරිමාණ පාඨාංකයේ ධන වෘත්තාකාර පරිමාණ පාඨාංකය නේද? රේඛීය පරිමාණ පාඨාංකයේ ධන වෘත්තාකාර පරිමාණ පාඨාංකය කියන්නේ නම් 1 මිලිමීටර ධන 0.4 මිලිමීටර අවසාන උත්තරය එනවා 1.4 ඔන්න කෝලමානයේ ශුන්‍ය ලකුණට ඉහළින් තිබ්බා පාඨාංක ගන්න විදිය. මේක පැහැදිලි වෙනකන මේක ලියාගන්නක් ගාලා. ඔය දැන් ලියාගත්ත කමක් නැහැ. ආයෙත් ඉතල බලන්න. තේරුම් ගන්න ලියාගන්න අපෝ. අපෝ ලියන්න එපා ඉතින් මේ හොඳට බලන්න. හරි. අපි මේ ශුන්‍ය ලකුණට ඉහළින් වූ පාඨාංකය. ඈ මොකද්ද? ශුන්‍ය ලකුණට ඉහළින් වූ පාඨාංකය. දැන් ලියන්න ශුන්‍ය ලකුණට පහළින් වූ පාඨාංකය. ශුන්‍ය ලකුණට පහළින් වූ පාඨාංකය. ශුන්‍ය ලකුණට පහළින් වූ පාඨාංකය. ඉතින් නෙමෙයි දැන් කොහෙන්ද? පහළින්. මෙන්න මේ වගේ මෙන්න ප්‍රධාන පරිමාණය. මෙන්න බිඳුව. මෙන්න 1 මෙන්න 2 මෙන්න 3. 1 2 3. දැන් බිඳුවට පල්ලෙන් මේ ඉහළින්. මෙන්න මේ හරියට අපි හිතමු. වට පරිවාර. එයාගේ සම්පාද කොටස් සංඛ්‍යාව 40යි කියලා ගමු. එයාගේ සම්පාද කොටස් සංඛ්‍යාව 40යි කියලා ගමු. හරි. දැන් පුතේ පහළට යනවා කියලා කියන්නේ මේක කරගලා තියෙන්නේ කොයි පැත්තටද? පහළට යනවා කියලා මේක දක්ෂිණාවර්තව කරගලා තියෙන්නේ. දක්ෂිණාවර්තව කරගෙන දැන් 40 දක්වා යන්න නම් කොහොමද කියලා තියෙන්නේ? 0.10 40 නැත්නම් 190 ඉඳන් 4ට ගිහිල්ලා තියෙනවා. දක්ෂිණාවර්තව කරගෙද්දි පුතේ අනිත් පැත්තට යන්නේ 100 90 80 70 60 50 40. එතකොට ඇත්තටම 40 සමපාත වුණාට එයා කරකිලා තියෙන්නේ කොටස් 40ක් නෑ. එයා කොටස් 60ක් කරකිලා තියෙනවා. ඇයි? 100 ඉඳන් 40 දක්වා තමයි කරකුනේ. තේරුණා? කලින් 40 හරි. 0 10 20 30 40. ඒ කලින් අවස්ථාව. එතන කොටස් 40 තමයි කරකිලා තියෙන්නේ. හැබැයි දැන් 40 තිබ්බට පුතේ දැන් කොටස් 40ක්ද කරකිලා තියෙන්නේ? නෑ. දැන් කොටස් 60ක් කරකිලා තියෙනවා. ඇයි 60ක් කරකුනේ? 100 90 80 70 60 50 40. තේරුණාද? දැන් අනිත් පැත්තට කරකෙන්නේ. ඊට හොඳ කල්පනාවෙන් ගන්න ඕන. පාඨාංක ගති එයා ඉන්නේ 0.10
ගන්නවා. එයා ඉන්නේ බිඳුවට යටින් නම් සමපාත ගණනානම් හරියන්නේ. තේරුණාද? ඒක ගන්නේ මෙන්න මෙහෙමයි. කුඩාම බිඳුව ඒකමයි නේද? වෙනස් වෙලා නැහැනේ. රේඛීය පරිමාණයේ පාඨාංකය ඒකමයි නේද? වෙනස් වෙලා නැහැනේ. ඇයි වෙනස් වෙලා නැත්තේ? 1 මිලිමීටර් මේ රේඛීය පරිමාණ 1 මිලිමීටර තියෙනවා. සමපාත වෙනස් කරන වෙනස් වෙලාද? නෑ 40යි. හැබැයි එහෙම වුණාට මෙන්න මෙතන වෘත්තාකාර පරිමාණයේ පාඨාංකයේ ගන්න පුතේ එතන 40 වැඩි කරලා හරියන්නේ නෑ. මෙතන 40 වැඩි කරලා හරියන්නේ නෑ. කොහොමද ගන්න ඕනේ? 40 සමපාත වුණාට 100න් 40ක් අඩු වෙන්න ඕන නැත්නම් 100න් 40ක් අඩු වෙලා ඒක තමයි කුඩාම බිඳුවකින් ගුණ වෙන්නේ. අන්න එතකොට එනවා 0.6 0.6 කියලා. හරි? බිඳුවට පල්ලෙහෙන් තියෙද්දි දක්ෂිනාවර්තව කරකිලා තියෙන්නේ. එහෙනම් බිඳුවට පල්ලෙහෙන් තියෙද්දි දක්ෂිනාවර්තව කරකිලා තියෙන හින්දා 100න් 40ක් අඩු කරලා තමයි ගන්නෙ. එන අවසාන පාඨාංක වෙනවා 1 මිලිමීටර ඝන 0.6 මිලිමීටර. ඒ කියන්නේ 1.6 මිලිමීටර. දැනෙන්නේ හරි ශුන්‍ය ලකුණට ඉහළින් වූ පාඨාංක ගන්න විදියයි ශුන්‍ය ලකුණට පහළින් වූ පාඨාංක ගන්න විදියයි සම්පූර්ණයෙන් වෙනස්. ඉහළින් පාඨාංකයක් ගත්තී කෙලින්ම සම්පාත කොටස් සංඛ්‍යාව ගන්නවා. පහළින් තියෙන පාඨාංකයක් ගත්තී වට පරිමාණ මුළු කොටස් සංඛ්‍යාවෙන් සම්පාත කොටස් සංඛ්‍යාව අඩු කරලා තමයි වට පරිමාණ පාඨාංකය ගන්න. right මේ රූපත කාලක හදගන්න පැහැදිලිව මේ මාතෘකාව දාගන්න ශුන්‍ය ලකුණට පහළින් වූ පාඨාංක මේක ඇඳ ගන්න මේ ටික ආයෙ ලියා ගන්න. ඉක්පන් කරලා ලියා ගන්න. පැහැදිලිව ඉක්පන් කරලා ලියා ගන්න. හරිනේ? හරි. දැන් අපි බලමු කොහොමද පාඨාංකයක් ගන්න කියලා. යාන් ඩිගාව මාතෘකාව. යාන් ඩිගාව මාතෘකාව. සහඩුවක ඝනකම මැනීම. සහඩුවක ඝනකම මැනීම. බලමු කොහොමද අපි සහඩුවක ඝනකම මැනීම කියන්නේ. right සහඩු කරකවමයි පුතේ මේ තියෙන්නේ පළවෙනි පාඨාංකය. මෙන්න ඉතුරු තුඩ ඔන්න ඉතුරු තුඩ මේ දෙපැත්ත කියලා පාවිච්චි කරනවා. පළවෙනි පාඨාංක. ඊට පස්සේ ස්කෘප්පුවේ වට කීපයක් උඩට කරකවනවා. හරි? ස්කෘප්ප හිත වට කීපයක් ඊට කරකවපුවාම කරකවල තමයි තහඩු කැල කියන්නේ. හරි මේ තහඩු කැල තිබ්බාම මෙන්න තහඩු කැල. ඒක මතට දැන් ස්කෘප්ප තුඩ ආරයි. දැන් ඔයාලා ප්‍රශ්නයක් කරනවා හරියටම දැන් කොහොමද මෙතන ස්පර්ශ වුණා කියලා දැනගන්නේ. හරිද? කොහොමද ස්කෘප්පු දැවිලා එන්න මෙහෙම හරියට සම්පාත වෙන්නේ කොහොමද? දෙපැත්තේ පාදයෙන් පල්ලවල තමයි. මෙතනදී පළවෙනි පාඨාංකය මේ පළමු පාඨාංකය මේ තියෙන්නේ දෙවන පාඨාංකය.
තහඩුවේ ගණකම හොයන්නේ පාඩම් දෙකක් ගන්නවා. එකක් තමයි මොකද්ද? පළවෙනි පාඩාංකයේ විදුලි තහඩුවක. හරි. හරි. කුඩා විදුලි තහඩුවක් මත තියලා පළවෙනි පාඩාංකය ගන්න. අපි ඒකට කියන අපතේ මූලාංක වර්ග කියලා. මොකක්ද ඒකට කියන්නේ? මූලාංක වර්ග තමයි මෙයා. පළවෙනි පාඩාංක. එයා පුතේ බිඳුවට චුට්ටක් උඩින් තියෙන්න පුළුවන්, බිඳුවට චුට්ටක් පල්ලෙහෙන් තියෙන්නත් පුළුවන්. එහෙමද? මොකද්ද? පළවෙනි පාඩාංකයේ බිඳුවට චුට්ටක් උඩින් තියෙන්නත් පුළුවන්, බිඳුවට චුට්ටක් පල්ලෙහෙන් තියෙන්නත් පුළුවන්. හැබැයි බිඳුවට ඉහළින් හෝ පහළින් තිබීම අනුව තාඩුවේ ඝනකම හොයන විදිය වෙනස් වෙනවා. තේරුණාද? බිඳුවට ඉහළින්ද පහළින්ද කියන එක අනුව තාඩුවේ ඝනකම හොයන එක වෙනස් වෙනවා. ඒත් අපිට ඒක අනුමාතුකා දෙකකට කඩන්න වෙනවා. පැහැදිලිද? අපි ඒක කඩලා ලියමු. හරි. එතකොට මේ තියෙන්නේ තාඩුව ඝනකම හොයන ගන්නවන පාඨාංක දෙක. මේක පළවෙනි පාඨාංකය, මේක දෙවෙනි පාඨාංකය. දැන් පුතේ ඔය කුඩු පුතුට ඇවිල්ලා ඔය විදුරු කතාව මත හරි තහඩුව මත හරි සම්පාදනය කරන්න කොහොමද ගන්නෙ? අර ප්‍රතිබිම්බය පේනවනේ පුතේ. හොඳට බලද්දී වල ප්‍රතිබිම්බයක් පේනවා. මොකේද? අර ඉස්කුරු පුතුඩේ. ඉස්කුරුේ ප්‍රතිබිම්බය යටින් එනවා. ඉස්කුරුට මෙහෙම එද්දි එක්තරා අවස්ථාවක් තියෙනවා ඉස්කුරු පුතුඩයි ප්‍රතිබිම්බ පුතුඩයි ඔහොම ස්පර්ශ වෙනවා. රයිට්. මත තේරෙනවද? ඉස්කුරු පුතුඩයි ප්‍රතිබිම්බ පුතුඩයි ස්පර්ශ නමස්ථා වෙනකම රයි. ඒක තමයි හරියට තියෙන්නේ. ඒක ඇතුළට රයි යන්නේ. යක් අපි ඇහි මට්ටමින් බලා ගන්නවා. දැන් හරියට ස්පර්ශ වෙලා තියෙන්නේ. පැහැදිලිද? දැන් ලියන්න. තහඩුවක ඝනකම සෙවීම කියලා දාලා මේක ඇදලා තහඩුවක ඝනකම සෙවීම කියලා මේක ඇදලා. ප්‍රතිබිම්බෙත් තෝරන මෙන්න මෙහෙම ටුට්ටක් ඇදලා. ये पहली पार्ट है प्रतिबिंब सुभद्रा देखो पहले देखा तो मेरी तहडु है या तो नाम करा तहडु ये गणकम है तहडु है राइट එතකොට බලන්න පිළිවෙලට හොඳට යන්න මුලින්ම යන්න පළමු පාඨාංකය ඒ කියන්නේ මෙයා පළමු පාඨාංකය රේඛීය පරිමාණයේ ශුන්‍යයට ඉහළින් පවතින පළමු පාඨාංකය ලියන්න මාතෘකාවක් වගේ ලියන්න පළමු පාඨාංකය රේඛීය පරිමාණයේ ශුන්‍යයට ඉහළින් පවතින right දෙවෙනි පාඨාංකයේ කොහෙන්ද තියෙන්නේ? දෙවෙනි පාඨාංකයේ කොහොමද තියෙන්නේ උඩට දැන් ගිහිලා තියෙන්නේ. මේ කරකිලා මෙහා උඩට ගියේ. එහෙනම් දෙවෙනි පාඨාංකයේ කොහොමද කියලා තියෙන්නේ? දැන් මම මේ කියන්නේ පළවෙනි පාඨාංකයක් කියලා එතකොට දෙවෙනි පාඨාංකයක් කියලා. මෙන්න මෙහෙමනේ. පළවෙනි පාඨාංකයේ මම දල සටහනක් හදින්නම්. එතකොට තේරෙනවා. මෙන්න බිඳුව පළවෙනි පාඨාංකයේ මේ හරිය. දෙවෙනි පාඨාංකයේ එකේම නේද පෙන්නන්නේ. මේක මේ දෙක. දැන් කොහොමද කිව්වහම තහඩුවේ ඝනකම කොහොමද හොයන්නේ? පළවෙනි පාඨාංකය උඩ දෙවෙනි පාඨාංකයේ කොහොමද උඩ? පැහැදිලිද? අද ගන්න. මේක අද ගන්න. එහෙනම් මම කියනවා තහඩුවේ ඝනකම කියලා. තහඩුවේ ඉඳගන්න ගාම් කල්පනා කරන්න මොකද්ද තහඩුවේ ඝනකම වෙන්නේ? ඔය පාඨාංක දෙක අතර වෙනස එකතුවද? වෙනස නේද? එකම පැත්තෙන් මේ තියෙන දෙවෙනි පාඨාංකය මේ පළවෙනි පාඨාංකය. දෙවෙනි පාඨාංකයේ පළවෙනි පාඨාංකය අඩු කරපුවම කිව්වේ තහඩුවේ ඝනකම. දැන් මට ලියන්න පුළුවන් නේද? දෙවෙනි පාඨාංකය අඩු කිරීම පළවෙනි පාඨාංකය. දෙවෙනි පාඨාංකය අඩු කිරීම පළවෙනි පාඨාංකය. ඒක තමයි තහඩුවේ ඝනකම. ඒ මොන අවස්ථාවේද? පළවෙනි පාඨාංකයේ ශුන්‍යයට ඉහළින් පවතින. හදලා කියන්න.
චුට්ටක් ඉතින් වෙලා යනවා ඉතින් පැහැදිලිව සාකච්ඡා කරත් අදිස් වෙලා කරන්න බෑ නේ හොඳට තේරුම් ගන්න එපා පාඨාංශයක් ගන්න ගිහිල්ලා පාඩම් ගන්න බැයි නම් පාඩම ඉවරලා වැඩක් නැහැ පුතේ ඒක තමයි නිමාඩුවේ ප්‍රශ්නත් එක්කම කර කර යන්නේ ඔයාලා කලබල නැතුව නිමාඩුව දෙක තේරුම් ගන්න කලබලලා ගිහිල්ලා කෑලි හැරේ හැරෙන්න ගොඩක් කට්ටිය යන්නේ කලබල වෙලා ඔරේ හදිස්සියට යනවා ඉතින් ප්‍රශ්නයක් තුනක් හරියට කරගන්නත් බෑ හරිද ඒකින්ද ඔයාලා එහෙම කලබල වෙන්න එපා දෙන නෝට් එක හරියට කියවගෙන ගණන් ටික ටිකුට් එක ගණන් ටික උතර එකේ ඉඳන් හදයි යන්න මම ගණන් හදනවනේ ගොඩක් right මම ඉතින් ගණන් හදුවා දැන් ආයෙ දවසක දැන් ආයෙ ගණන් ටිකක් හදලා ටිකුට් එක හලෝ මේ ඉතින් නැත්තලා ඉන්නේ ඔයාලා හදලා තියන ගණන් ටික හරි ඉතින් මේක මම ඔයාලට දැන් කිව්වා අහපව අපිට කවදාද ඉන්න බෑ සාමාන්‍ය විදිහට වැඩ ටික කරයි යන්න ඉමාඩු දවස් වලට ඉමාඩු දෙන්න වෙනවා කරන්න දෙයක් නැහැ ඒකට ඒ හින්දා අපි ඒකට වැඩි කර දවස් කරනවා බය වෙන්න එපා right දැන් මම හිතාගෙන ඉන්නවා අපේ මාස දවස් 8ම කරන්න කොහොමද අපි ගිය මාස දවස් 8ක් කරන්න හම්බුනේ නැහැ දවස් 5 6ක් විතර කරේ අපි අවල මාසේ 8ම කරමු ඔවත් අපි දෙවෙනි සතිය වගේ බලමු ශාස්ත්‍ර විද්‍යාවට යන්න ඊගාරියා ගන්න පළමු පාඨාංකය රේඛීය පරිමාණයේ ශුන්‍යයට පළමු පාඨාංකය රේඛීය පරිමාණයේ ශුන්‍යයට පහළින් පවතින විට පහළින් පවතින විට හරි ඒක වෙන්නේ මේ වගේ පළවෙනි පාඨාංකයේ බිඳුවට පල්ලෙහෙන් තියෙන්නේ දෙවෙනි පාඨාංකයේ කොහොමද උඹේ තහඩු වලකමක් හොයද්දි නේද ගණන් උඩට නෑ මේක පාඨාංක හොයයි දැන් මේක මෙයාගේ මේ අඩු වල හරියනවද නෑ බිඳුවේ ඉඳන් මෙතන තියනාගේ හොයන්න බිඳුවේ ඉඳන් පල්ලෙහාට ලගේ හොයන්න මේ දෙකේ එකක් ගන්න ඕන එක මෙයාගෙන් මෙයාට කිව්වොත් තහඩු වලකමක් මෙයාගේ ප්‍රමාණය අඩු වෙලා නෑ ඉතින් මෙතන බිඳුවේ ඉඳන් උඩට තියලා ගියයි මෙතන බිඳුවේ ඉඳන් පල්ලෙහාට ලගේ වෙනස දෙන්න ඕනේ එතකොට පුතේ බිඳුවේ ඉඳන් උඩට තියෙන ප්‍රමාණයයි බිඳුවේ ඉඳන් පල්ලෙහාට තියෙන ප්‍රමාණය දෙකේ එකතු කරලා ඒක තමයි තහඩුවේ ගණකම අන්න තේරෙනව නේද දී පල්ලෙහාට පිටියම අනුව පාඩම් ගන්න විදිහ සම්පූර්ණ වෙනවා එහෙනම් දැන් තහඩුවේ ගණකම මොකද වෙන්නේ දැන් ඉන්නේ දෙවෙනි පාඨාංකය ධන පළවෙනි පාඨ දැන් ධනෙ දෙවෙනි පාඨාංකයේ ධන පළවෙනි පාඨ හදලා ලියාගන්න දැන් ඊගාවට පිට සතිය මොකද කරන්න ඕන? ඉස්සන් තියාලා ඔයාලා හරියට මේ ලියුම ටික ලියන්න ඕන. හරි. ලියන්න සිදුරක ගැඹුර සෙවීම. සිදුරක ගැඹුර සෙවීම. අයියෝ තහඩුව ගලකට සෙවීම නේද? ආ. සිදුරක ගැඹුර සෙවීම. සිදුරක ගැඹුර සෙවීම. සිදුරක ගැඹුර සෙවීම. හරි. දැන් පුතේ මෙන්න පළවෙනි පාඨාංකය වෙනසක් නෑ ඒකම තමයි. මෙන්න දෙවෙනි පාඨාංකය. මෙතන සිදුර. දැන් මෙන්න මේ ගැඹුර තමයි ඔයාලා හොයන්න යන්නේ. right. සිදුරක ගැඹුර සෙවීම කියලා දාලා මේක ගන්න. මේකත් ඉන්න ඕනේ නෑ කලින් ගන්නනේ. පළවෙනි පාඨාංකය ඕනේ නෑනේ.
දෙක දෙක. හඳලා ඔයාලා අර මාතෘකා දෙකම දාලා පළවෙනි පාඩාංකය හෙදින් එදිවිට පළවෙනි පාඩාංකය පහලෙන් එදිවිට කියලා දාලා මේ රූප තුනහම දෙකම මේකට අනුරූපව වැදලා මෙන්න මේ සමීකරණ දෙක ලියන්න ඕනේ. ඒක මම අනිත් දවසේ තමයි උත්තරේ දෙන්න ඔයාලට. ඔයාලා හරියට අදලා ලියා ගන්න ඕනේ. දැනට මේක තුනක් ඉඳගන්න මේ දෙක වලින් ඉඳ තියාගන්න. මේ දෙක ඉඳලා හරියට පාඩාංක ලියන්න ඕනේ. කොහොමද එන්නේ කියලා මම ළමයි අනිත් දවසේ බලනවා. බදාදා බලනවා. හරි. දැන් දැනට මේක කරගන්නකො මේක අදගෙන සිස්ටමක් තියාගන්න මේක අදගන්න. ඉක්මන් කරන්න. ඒක පස්සේ දැන් අද පාඩම් කරලා ඉක් කරපුවම හරි. රවිවාරේ ඔක බලන්න බෑ. බලන්න මේක තගේ වෙන ගන්න. අදලා තීරුම් ගන්න පාඩා සහ මේ පිටුරේ පිට දෙන්න තහඩුවේ ගන්න ඕනේ මේක මොකද? පිටුරේ ගැඹුර නේද? පිටුරේ ගැඹුර කියලා ලියන්න. අදලා පිටුරේ ගැඹුර කියලා ලියන්න. අවස්ථා දෙකේ මාතෘකා දෙකක් අතර දාන්න. තේරුණාද? ගෝලීය පෘෂ්ඨයක වක්‍රතා ආරය සෙවීම. ලියන්න ඊගා මාතෘකාව ගෝලීය පෘෂ්ඨයක ගෝලීය පෘෂ්ඨයක වක්‍රතා ආරය සෙවීම. හරි. දැන් අපි යන්නේ ඔය විදුලි ගෝලයක වගේ ටිකක් ලොකු විදුලි ගෝලයක්. විදුලි ගෝලයක් වගේ එක බෑ. රයිට්. ගෝලමානයේ විදුලි කියන්න පුළුවන් එකක් වෙන්නත් බෑ. රයිට්. ගෝලීය පෘෂ්ඨයක වක්‍රතා ආරය. රයිට්. ගෝලීය පෘෂ්ඨයක වක්‍රතා ආරය කියන්නේ ගෝලමානය භාවිතා කරනවා. රයිට්. මෙන්න මේක තමයි පියවර වල ටික. රයිට්. ඉස්සල්ලාම පුතේ ගෝලමානයේ සමතල විදුලි තහඩුවක් උඩ තියන්න. මොකක් උඩ තියන්න ඕනේ? සමතල විදුලි තහඩුවක් උඩ තියන්න ඕනේ. මෙන්න මේක පුතක් බලන්නකෝ. අද්දලා නැහැ නැති වෙයි උන සමන්නේ බලන්න. ඔය දෙයේ මුලින්ම තියෙන පුතේ විදුලි තහඩුවක් උඩ තියලා පළවෙනි පාඨාංකය ගන්න. right glass strip විදුලි තහඩුව. spherical surface කියලා කියන්නේ ගෝලාකාර පෘෂ්ඨය. right ඉස්සලාම ඔය වීඩියෝ එක මම දාන්නම් group එකට. දැන් බලන්න මම. ඔය විදිහට විදුලි තහඩුව වල තියන්නේ. උඩාම හොයාගන්න ඕනේ නේද? ඒක දන්නවනේ වට පරිමාණයේ අර කොටස් හතරක් බලපො. rotation 4යි. the distance mode number of rotation millimeter 4යි 4.1 millimeter. කොටස් 30ක් තියෙනවා. the least count එන්නේ kemudian ya window show window ये पाद अतर दूर है कमाई का किया ना अन्ना गोलिये पुष्टि तीरो एक कोटिंग कोन्नम गोलमाल එක්කනේ දැන් ඉතින් පොතේ ඒ ටිකක් ලොකු ගෝලිය පුෂ්ටියක් වෙන්න ඕන පොඩි එකක් හරියන්නේ අන්න ඒ වගේ ගෝලිය පුෂ්ටියක් ඉක්බරක් ගන්න
ගෝලීය පෘෂ්ඨය උඩ තියාගෙන ඔන්න ඔය අය බලන්නකො ඔන්න ගෝලමානයේ තියෙනවා ඔන්න ගෝලීය පෘෂ්ඨය තියෙනවා කියලා ඒක උඩින් තමයි තියෙන්නේ කොට කීපයක් උඩ කරකවලා තියෙනවා ඔත උඩ මුදුනත් එක්ක ස්පර්ශ කරලා right මුදුනත් එක්ක ස්පර්ශ කරලා ඒකේ පස්වෙනි එක සම්පාද ලක්ෂණ බිඳුවක් කොට පහක් කරකවුවා ये पाठ आगन एक मं කියලා දෙන්නම් ඒ විදිහේ තමයි එක බලන්න දරාදහසක් ආව නේද දරාදහසක් ආවම මේ වීඩියෝ කාලේ බලන්න මම දාන්නම් ගෲප් එකට මේ වීඩියෝ ටික බලන්න වීඩියෝ දෙක තුනක් දානවා ඔයාලා බලලා තේරුම් ගන්න කොහොමද ඔය යන්නේ කියලා ප්‍රැක්ටිකල් එක ටිකක් මම දාන්නම් right දැන් අපි මේ විස්තරය පොඩ්ඩක් ලියා ගමු නේද හරි ලියන්න පළමුව ගෝලමානය සමතල වීදුරු තහඩුව මත තබා පළමුව ගෝලමානය සමතල වීදුරු තහඩුව මත තබා මූලාංක දෝෂය සතහන් කරගන්න මූලාංක දෝෂය සතහන් කරගන්න කියන්නේ පළවෙනි පාඩම් කියලා තමයි උදේ මූලාංක දෝෂය වෙන්නේ ඉන්පසු ස්කුරුප්පු තුඩ නියමිත වාර ගණනක් ඉහළට කරකවා රූපකතාවේ දැක්වෙන ආකාරයට ගෝලීය පෘෂ්ඨය මත තබා රූපකතාවේ දැක්වෙන ආකාරයට ගෝලීය පෘෂ්ඨය මත තබා ස්කුරුප්පු තුඩ වගෙන් මුදුන ස්පර්ශ කර ස්කුරුප්පු තුඩ මගෙන් මුදුන ස්පර්ශ කර ඊට අදාළ පාඨාංශය සටහන් කරගන්න ඊට අදාළ පාඨාංශය සටහන් කරගන්න
ඉහත පාඨාංක දෙක අතර වෙනසෙන් x සොයාගත හැක. x කියන්නේ මෙන්න මේ ඉහත පාඨාංක දෙක අතර වෙනසෙන් simple x සොයාගත හැක. ఎందుకని మీరు ఉత్తరాన్ని පැහැදිලිද ගන්න දැන් පුතේ මේ අවුරුදු ඉඳන් කැම්පස් ගන්න ප්‍රමාණය තවත් වැඩි කරලා තියෙනවා. right. ඔයාලගේ අවුරුදු 2023 අවුරුද්ද ඉඳලා සමහර පාඨමාලාවල උදාහරණයක් විදිහට උතර පාඨමාලාවක් තිබ්බා ශ්‍රවණ හා පතන පාඨමාලාව කියලා. ඒකට පුතේ මුල්ම කාලේ ඕනෑම විෂය ධාරාවක් ගන්න පුළුවන්. ආර්ට්, කොමර්ස්, ඊට පස්සේ සයන්ස්, මැත්ස්, right. හැබැයි ඊට පස්සේ ඒක ආර්ට් අයින් කරා. කොමර්ස් අයින් කරා, මැත්ස්, බයෝ වල විතරක් ගත්ත අවුරුදු දෙකක් විතර. හැබැයි ඔයාලගේ අවුරුදු ඉඳන් එකට ගන්නේ බයෝ ළමයි විතරයි. ශ්‍රවණ හා හතන පාඨමාලාව ඒක පවත්වන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ මගේ. කැලණි විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨය තමයි තියෙන්නේ. මෙඩිකල් ෆැකල්ටි එකම තමයි මේ පාඨමාලාව ළමයි 50ක් විතර තමයි ගන්නෙ. තාමත් උන් පාඨමාලාව ශ්‍රවණ හා හතන විද්‍යාව කියලා. ටිකක් අඩු රිසල්ට් එකකින් යන්න පුළුවන් එකක්. ඒ වගේම තමයි ටිකක් ටෙස්ට් එකක් දෙනවා. ඒකේ කැම්පස් යන්න නම් අනිවාර්යෙන් විභාගේ පාස් වෙන්නත් ඕනේ. ඒ විභාගයට අමතරව තව කැම්පස් විශ්වවිද්‍යාලය වගේ පවත්වන විභාගයක් තියෙනවා. අපි ඒකට කියනවා යෝග්‍යතා පරීක්ෂණයක් කියලා. තාමත් හොඳ පාඨමාලාවක්. ඊට අමතරව බයෝ කරන කට්ටිය මේතරේ අලුතෙන්ම තිබුණා ඔප්ටොමෙට්‍රි දෘෂ්ටි මිතිය කියලා පාඨමාලාවක් අවුරුදු 4ක අනිවාර්යෙන්ම හොස්පිටල් වලම රස්සාව හම්බෙන රෝහල් වලම රස්සාව හම්බෙන දෘෂ්ටි මිතිය කියන්නේ පරීක්ෂා කරන්න අක්ෂි වෛද්‍යවරු කියලා ඉන්නේ. ඒකනේ වෛද්‍යවරයෙක් වෙන්න බෑ. එතන මෙතන වෛද්‍යවරයෙක් නැතුව ඒ අක්ෂි කායන පවත්වන්නම විශේෂයෙන් ගත්ත කට්ටියක් තමයි මේ ඔප්ටොමෙට්‍රි කියන්නේ. ඒක අලුත්ම පාඨමාලාවක්. ඒක පවත්වන්නේ ජයවර්ධන විශ්වවිද්‍යාලයේ මගේ ජපුර කැම්පස් එකෙන් තමයි කරන්නේ. අලුත් මේ අවුරුද්දම පටන් ගන්න 2021 2020 බැච් එක තමයි පළවෙනි බැච් එක වෙන්නේ. 21 දෙවෙනි බැච් එක 22 තුන්වෙනි බැච් එක වෙනවා. 21 22 23 4වෙනි බැච් එක වෙනවා. ඔයාලා කලින් තව පාඨමාලා එනවා. ඊට අමතරව තව ඔකියුපේෂනල් තෙරපි කියලා OT කියලා කෝස් එකක් ආවා. OT. ඒක කරන්නේ රාගම වෛද්‍ය පීඨයේ අලුත්ම කෝස් එකක්. රාගම වෛද්‍ය පීඨයෙන් තමයි කරන්නේ. OT කියලා කියන්නේ වෘත්තීය චිකිත්සාව. මොකද මේ වෘත්තීය චිකිත්සාව කියලා කියන්නේ? වෘත්තීය චිකිත්සාව කියලා කියන්නේ වෛද්‍යවරයෙක් වගේම තමයි මේ වෛද්‍යවරයෙක් MBBS එකට මේ දෙන්නේ යාලට දෙන්නේ BSc OT කියලා දෙන්නේ. ඔකියුපේෂනල් තෙරපි එක ලංකාවේ ප්‍රයිවට් හොස්පිටල් වල තියෙන හොඳ වෘත්තියක්. මේක ආර්ථික කියන්නේ මේ ගෝලයේ ආරය. ඒකට මේකේ විස්පම් මේ 2 යාර්කින් විස්තර කරපුවා මේ 2 යාර් නෙමෙයි. right? විස්පම් මේ 2 යාර් මේ උතේ ඉතුරු උත 2 යාර් නෙමෙයි. හරිද? මම පැහැදිලි කරන්න. right? එතකොට ඒව හොඳ පාඨමාලා ඉතින් ඔයාලට ඉතරම හොඳ අවස්ථාවක් වෙන අපිට අවල්මෝන්සින් C3ක් ගත්තොත් C2 එකක් C3ක් වගේ ගත්තොත් විශ්වවිද්‍යාල
වරක් ලබන්න පුළුවන් ඔයාලට. ඉතින් ඒ හින්දා හැමෝටම chance එක තියෙනවා C3 ගන්න බැරි වෙන්නේ නැහැ නේ පුතේ හැමෝටම. C3 ගන්න බැරි වෙන්නේ නැහැ හැමෝටම නේද? ඔක්කොම වගේ ගන්නකොට මේ ගැටලුවක් අමාරු නෑ. අවුරුදු දෙක හරියට වැඩ කරනවා නම් C3 ගන්න උත්සාහය තමන් ගාව තියෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා හොඳ පාඨමාලාවලට දැන් බලයි බයෝ කට්ටිය විතර දැන් මැත්ස් කට්ටියට ආව මෙතනේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධව. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධව පාඩයක්. BSc in AI. BSc in AI. Artificial Intelligence. දන්නවනේ කෘත්‍රිම බුද්ධිය. ඒ සම්බන්ධ වෙනම ඩිග්‍රියක්. ඉතර දෙක පුතේ ඒවා ගොඩක් ඒ වගේ ෆයිනල් එකේ තමයි IT සාකච්ඡා. ගොඩක් වෙලාට මොරටු විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් වල ඉතින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් වල ඊට පස්සේ මොරටු විශ්වවිද්‍යාලයේ IT වල ඊට පස්සේ කැලණි විශ්වවිද්‍යාලයේ MIT වල ඊට පස්සේ කොළඹ කැම්පස් එකේ කම්පියුටර් සයන්ස් වල මේ හැම එකෙම අවසාන ෆයිනල් එකේ වලට සිද්ධ වෙනවා කෘත්‍රිම බුද්ධි සම්බන්ධ පාඨමාලාවක් හදාගන්න. right ඒක දැන් වෙනම පාඨමාලාවක් විදියට right තවත් අමතරව මොරටු විශ්වවිද්‍යාලයේ IT ඩිපාර්ට්මන්ට් එකකින් කරන්නේ ඉංජිනේරින් ඩිපාර්ට්මන්ට් එකකින් නෙමෙයි IT ඩිපාර්ට්මන්ට් එකකින් තමයි ඒක හදාගන්නේ. right විශේෂ උපාධියක්. right ලොකු අවස්ථාවක් තියෙනවා වලට ඊට අමතරව තව අලුතෙන් ආපු එක තමයි කැලණි විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස් කියලා ලංකාවේ ප්‍රථම වතාවට BSc ඩිග්‍රියක් දෙනවා කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස්. අතන මේක සතුටුයි කියන්නේ මම ඉගෙන ගත්ත ඩිපාර්ට්මන්ට් එක. මම කැලණි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ මම හදාරපු පාඨමාලාව මම හදාරියේ භෞතික විද්‍යාව කියන්නේ ෆිසිකල් සයන්ස් එක ඇතුලේ තමයි අපි මේ සබ්ජෙක්ට් එක හැදෑරුවේ. හැබැයි දැන් ළමයින්ට දැන් මේ අවුරුද්දේ නම් විශේෂ අවස්ථාවක් අපිට අදිනවා. ඒක විශේෂ උපාධියක් විදියට. අපි කරපු කෝස් එක විශේෂ උපාධියක් විදියට හදාරන්න කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්ස් කියන පාඨමාලාව. තාමත් හොඳ පාඨමාලාවක්. හොඳ ආචාර්ය මණ්ඩලයක් ඉන්න හොඳ විශ්වවිද්‍යාලයක් ඉන්න මම අත්දැකීම් කියන්නේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව හරියට ඉගෙන ගන්න නම් ඔයාලා මොරටු විශ්වවිද්‍යාලය වගේම තව තියෙන ඉංජිනේරින් ෆැකල්ටියක් නැතත් ඉංජිනේරින් ෆැකල්ටියක් කැලණි විශ්වවිද්‍යාලේ නැතත් හැබැයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉතාම හොඳට උගන්වන විශ්වවිද්‍යාලයක් විදිහට අපිට කැලණි විශ්වවිද්‍යාලය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඉඳා මම ඔයාලට ඒක කියන්නේ පොඩි ඉලක්කයක් තියාගන්න පුතේ පාඨමාලාව විශාල සංඛ්‍යාවක් තියෙනවා. මම ඉදිරියට ඒ සම්බන්ධ විස්තර ඔයාලගේ ගෲප් එකට දානවා. මොකද යන්න ඉන්න තැන අපි දැනගන්න ඕනේ. right අපි කොහාටද යන්නේ? අපි ඉංජිනේරියෙන් යන්න බෑ හැමෝටම. ඊට වඩා හොඳ පොත් තියෙනවා. ඉංජිනේරියෙන් වලට සමාන කරන්න පොත් තියෙනවා. හැමෝටම මෙඩිසින් යන්න බෑනේ. right මෙඩිසින් වලට වඩා වෙන විශේෂ ප්‍රති තියෙනවා. මෙඩිසින් වලට කැමති කට්ටිය ඉන්නවානේ. සමහර වෙලාවට ඒක මෙඩිසින් කැමති. හැබැයි තව යන්න පුළුවන් මාර්ග ඕන දාලා තියෙනවා. තාමත් හොඳ උපාධි පාඨමාලා තියෙනවා. right so විශ්වවිද්‍යාල කතිකාචාර්ය වරයෙක් කරගෙන යන්න පුළුවන් අවස්ථාවක්. right හොඳ සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් වෙනම තියෙනවා. right එඳ පාඨමාලා ගණනාවක් තියෙනවා. අලුතෙන් පුතෙච්ච ටික මම කිව්වේ ළමයි ගොඩක් දන්නේ නැහැ. ඔයාලා තියා මේ අවුරුද්දේ දීපු ළමන්වත් දන්නේ අලුත් පාඨමාලා ගැන. හැබැයි මම එයාට විශේෂ වැඩපිළිවෙලක් කරා. අලුත් මේ මෙතනදී ඉස්ලාට ආපු කට්ටියට ඒ කියන්නේ කැම්පස් ආපු කට්ටියට මම එයාට විශේෂ පාඨමාලාවක් මේ හැඳින්වීමක් කරා. අනික එයාලගේ ගෲප් එකට මම ඔය සම්බන්ධ සියලුම විස්තරයක් දාලා තියෙන්නේ. ඉතින් මම ඒ උදව්ව නොමිලේම කරලා දුන්න ළමයින්ට. right මේ වෙනකොට දැන් ඇප්ලිකේෂන් 10ක් විතර පුරවල ඉවරයි ඊටල් කැම්පස්. ඉතින් ඒ උදව්වත් මම කරනවා. සමහර ළමයින්ට පාඨමාලා ඕඩර් එක දැන් හදලා දීලා තියෙනවා 50කට විතර. මේ අදත් දැන් හවස හදන්න ඉන්නවා කට්ටියක්. ඉතින් ඒ කට්ටියට හදලා දෙනවා. ඒ ගොඩක් කට්ටිය විශ්වවිද්‍යාල සිලෙක්ට් වුණාට වැඩක් නැහැ. පාඨමාලා ටික තෝරගන්න දන්නේ නැත්නම් right ඒ හින්දා ඒවට අපි උදව් කරනවා. marine science සාගර විද්‍යාව නේද? හරි. marine engineering කරන ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි සාගර විශ්වවිද්‍යාලයේ සම්බන්ධ වෙලා එක් කරන්න පුළුවන්. ඒක සාගර විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල වලට සම්බන්ධ එකක්. සාගර විශ්වවිද්‍යාලය හරහා සම්බන්ධව එක් කරන්න පුළුවන්. ඒක ආණ්ඩුව විශ්වවිද්‍යාලයක්. ප්‍රයිවට් කරනවා නම් කෙනෙක් ඒක කරන්න වෙනවා. right ඒ සම්බන්ධ වැඩි විස්තර මම ඔයාලට group එකට ඉස්සරහට දාන්නම්. right හොඳ පාඨමාලා ගොඩක් තියෙනවා. ඉලක්කයක් තියාගන්න. ඉතින් ඒ ඔක්කොම යන්න කලින් අපි මේක හරියට කරගන්න. ඉතින් මම ඒකට නිවැරදි මඟ පෙන්වීමක් දෙනවා පුතේ ඔයාලට. ඉතින් ඇත්තටම ඔයාලට අවස්ථා වැඩි. අපිට තිබ්බට වඩා අවස්ථා වලට ගොඩාක් වැඩි. ඉතින් අවස්ථා වැඩි එකකින් වල ප්‍රයෝජන ගන්න ඕන. නිකම්ම නිකන් ඉන්න එපා. වැඩ කරන්න මහන්සි වෙන්න. right ඉලක්කයක්
ඉලක්කයකට යන්න. ඒ ඉලක්කයට යන්න කරන්න ඕන උදව් හැම උදව්වක්ම මම කරනවා. right? ඉතින් ඒ හින්දා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඊයේ වෙනකොට ළමයි ගොඩාක් කතා කරනවා. දන්නේ නැහැ. මම අඳුරන්නේ නැහැ. එක එක ඉස්කෝල ළමයි කතා කරනවා පාඨමාලා ටික හරියට හදලා දෙන්න කියලා. ඉතින් මම ගොඩාක් කටට හදලා දුන්නා. ඉතින් මොකද මම අඳුරන්නේ නැහැ ළමයි. පළවෙනිවතාව ෆෝන් එකෙන් කතා කරන්නේ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක මම දන්නවා. මොකද බහුතරය විශ්වවිද්‍යාල පාඨමාලා ගැන කවුරුත් දන්නේ නැහැ. ඒ මොනවාද වගේ ගොන්නන්නේ මොනවාද ඒ විශේෂතා අපේ තියෙන සබ්ජෙක්ට් මොනවාද ඒක හොයන්න තමයි. ඉතින් ඒක කාලයක් තිස්සේ ඒක අධ්‍යයනය කිරීමක් කරලා තියෙනවා. ඉතින් මම ඒක ඒ සම්බන්ධ විශාල අධ්‍යයනය කිරීමක් කරලා තියෙන නිසා මට අර දේශී ළමයින්ට ඒක වටහා දෙන්න පස්සේ පාඨමාලාව කියලා. අනිත් තමයි දැන් උපාධියව කියලා වටිනාකම් මොනවාද? ඉතින් ඒව ගැන ගොඩක් කට්ටිය දන්නේ නැහැ. අන්තිම මොහොතේ හයිට් එක පිට් කරේ නැත්තම් පිරෙව්වේ නැත්තම් හොඳ රිසල්ට් එකක් තරම් හොඳ ටිකකට යන්න බැරි වෙනවා. ඉතින් ඒක අවසනාවක්. ඉතින් ඒකට උදව් කරන්න තමයි අපි ඉන්නේ. ඒවාලට ඒ උදව් කොහොමත් හම් වෙනවනේ. අපි ගෲප් එකේ ඉස්සරහට කතා කරනවා ඔය ගැන. ඉතින් ඒක ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලට අනිවාර්යෙන් කොහොමත් වැඩමුළු කීපයක් මම කියනවා විශ්වවිද්‍යාල පද්ධතිය ගැන ඉස්සරහට. ඉතින් ඔයාලට ඒක පැහැදිලි අදහසක් තියෙනවා තමයි යන ගමන් මාර්ගය මොකක්ද කියලා. ඒකට අපි ඔය පස් දවසක නිමාඩු වෙලා ආරම්භ කතා කරමු. මේ මම කෙටියෙන් කිව්වේ මේ දවස්වල මම කරා යනවා වීඩියෝ කීපයක්. ඒවට ඉදාල ඉස්තිරිබ් ළමයි සම්බන්ධ වෙනවා. ඔයාලට වඩා මම අවශ්‍යතාවය නැති හින්දා මම ඔයාලා සම්බන්ධ කරගත්තේ නෑ වට. ඉතින් මේ ටිකේ ගොඩක් මහන්සි වුණා ඒ වැඩ ටික කරන්න. මේ සතිය පුරාවටම අපි කරේ වුණා. ඉතින් මේ සතියම ළමයි එක තමයි අපි කටයුතු කරේ. හරි. අපි මේක පැහැදිලි කරලා පුතේ දැන් ඔන්න ස්කෘප්වාමානේ උඩින් කියලා තියෙන්නේ. right? sorry මේ ගෝලමානේ උඩින් කියලා තියෙන්නේ. ගෝලමානේ උඩින් තියෙන මේ x තමයි හොයන්න යන්නේ. දැන් x හොයන්න යද්දී මම මේ කඩේ ඉඳලා ත්‍රිකෝණ දෙකක් මේ බලන්නකො. මෙතන තියෙන ලොකු ත්‍රිකෝණයක්. මෙතන තියෙන කුඩා ත්‍රිකෝණයක්. right? ඔයාලා දන්නවද සමපාද ත්‍රිකෝණ ගැන නියමය මොකක්ද? සමපාද ත්‍රිකෝණ සමකෝණී ත්‍රිකෝණ මොකද? සමකෝණී ත්‍රිකෝණවල පාද අතර අනුපාතයන් සමානයි නේද? සමකෝණී ත්‍රිකෝණවල නැත්නම් සමරූපී ත්‍රිකෝණවල පාද අතර අනුපාතයන් සමානයි. දැන් මේ ත්‍රිකෝණ දෙක සමකෝණීද? ඔව්. මෙයා 90යි. මේ කෝණය 90යි. ඔය හතර බලා ගන්න. මේ කෝණය 90යි. මේ කෝණය 90යි. මං කිව්වොත් පුතේ මේ කෝණයට මේ කෝණය සමානයි කියලා. එහෙම කොහොමද වෙන්නේ? මේ චූටි ත්‍රිකෝණයේ මේ කෝණයට මෙන්න මේ හරිය දාන කෝණයට මේ හරිය දාන කෝණය සමානයිද? ඔව් සමානයි. මොකද එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ මේ රක්ෂ දෙක මගින් වෘත්තය මත ආපාත පරිධිය මත ආපාතනය කරන කෝණයට මොකද වෙන්නේ? සමානයි. ඔයාලා ඔය විකාර කතා කරන්නේ මෙන්න මෙහෙම නියමයක් නේද? මෙන්න මේ එකක් කතා කරා නේද? එකම ඛණ්ඩයේ කෝණ සමානයි කියලා. මේ කෝණයට මේ කෝණයට මේ කෝණය මොකද වෙන්නේ? සමානයි නේද? එකම ඛණ්ඩයේ කෝණ සමානයි. එහෙනම් මේ කෝණයට මේ කෝණය සමානයි. මෙයා 90යි මෙයාත් 90යි. අනිවාර්යයෙන්ම මේ කෝණයට මේ කෝණ මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේ කෝණයන් සමාන හින්දා එක මොකක් වෙනවද? සමකෝණී වෙනවා. සමකෝණී ත්‍රිකෝණයක් හින්දා එක සමරූපී වෙනවා. සමරූපී ත්‍රිකෝණ දෙකක් අතර පාද අතර අනුපාතයන් මොකද වෙන්නේ? සමානයි. පුතේ මේ බලන්නකො. හරියට ඉස්සරහින් කවුද ඉන්නේ? හරියට ඉස්සරහින් කවුද ඉන්නේ? 2r වෙන්නේ. මෙතන හරියට ඉස්සරහින් කවුද ඉන්නේ? x. එහෙනම් මට ලියන්න පුළුවන් නේද? ලියන්න බවලා 2r වෙන්නේ බෙදීම x. හරියට ඉස්සරහින් ඉන්නවා 2r වෙන්නේ. මෙතන හරියට ඉස්සරහින් ඉන්නවා x. මෙතන වැරද්දට ඉස්සරහින් කවුද ඉන්නේ? x. වැරද්දට ඉස්සරහින් ඉන්නේ x. මෙතන වැරද්දට ඉස්සරහින් කවුද ඉන්නේ? h. ඔන්නෝම අනුපාතයක් වෙනවා නේද? නේද? සමරූපී ත්‍රිකෝණ අතර ත්‍රිකෝණවල පාද අතර අනුපාතයන් සමානයි. හරියට ඉස්සරහින් ඉන්නවා මෙයා. මෙතන හරියට ඉස්සරහින් ඉන්නවා මෙයා. ලොකු ත්‍රිකෝණේ මෙයා. පොඩි ත්‍රිකෝණේ h. ලොකු ත්‍රිකෝණේ වැරද්දට ඉස්සරහින් ඉන්නේ x. වැරද්දට ඉස්සරහින් ඉන්නේ h. තේරුණා නේද? අය මේ පාද අතර අනුපාතයක්. පාද සමාන නැහැ. අනුපාතයන් තමයි පුතේ සමාන. පාද අතර අනුපාතයන් මොකද වෙන්න ඕනේ?
සමාන වෙන්න ඕන. ඒක තමයි සමරූපී ත්‍රිකෝණාසිත ප්‍රමේය. right. ඔක ඔයාලා අඳගත්තා නේද? right. දැන් පොඩ්ඩක් ලියන්න එපා මම කියන විදිහට ඉස්සරහට ලියාගන්න ඈ. right. ලියන්න. සමරූපී ත්‍රිකෝණවල පාද අතර අනුපාතයන් සමාන බැවින් සමරූපී ත්‍රිකෝණවල පාද අතර අනුපාතයන් සමාන බැවින් පාද අතර අනුපාතයන් සමාන බැවින් yes දෙකයි ආරින සමාවක් දාලා සමාවක් කලියයි දෙකයි ආරින x බෙදීම x සමානයි x බෙදීම x දැන් හරස්තුරු දෙදා දෙකයි ආරින x වාරයක් x වර්ගය එකක් r x දින x වර්ගයේ සමානයි x වර්ගය දෙකක් r සමානයි x වර්ගයේ ධන h වර්ගය එහෙනම් r සමානයි x වර්ගයේ බෙදීම 2 ධන h වර්ගයේ බෙදීම 2 ඒ කියන්නේ r සමානයි x වර්ගයේ බෙදීම 1 ධන h බෙදීම 2 h කැපෙනවනේ x යනවාට x කියන්නේ ස්කුරුප්පේ තුඩයි පාදය අතර දුර නේද? ස්කුරුප්පේ තුඩයි පාදය අතර දුර x කියන්නේ නේද? ස්කුරුප්පේ තුඩයි පාදය අතර දුර. ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ. හොඳට බලන්න. ස්කුරුප්පේ තුඩේ මැදට මේනේ පාද තුන. මේ තියෙන පාද තුන සම්පාර්ශ්ව කෝණයක පිටක්. ඔය තියෙන පාද. මම පාද අදින්නද? ඔය තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක පිටක් නාද? ස්කුරුප් මේ ගෝලමානයේ පාද වල පිටි. මේ තියෙන ස්කුරුප් තුඩ. අපි x කියලා අරන් ඉන්නකොට මෙන්න මෙයා. මෙයා තමයි මෙයාත් මොකක්ද? යස්සේ. මෙයා මොකක්ද? යස්සේ. තමයි. මේ ස්කුරුප් තුඩ මෙන්න පාදයක තුඩ. කියලා කියන්නේ ස්කුරුප් තුඩේ ගැතිය තුඩ. right. දැන් අපි දන්නවා අපි ගමු පාදයක තුඩ a කියලා. මෙයා a. මෙයාත් a. මෙයාත් ඒ සම්පූර්ණ දෙකේ. පොතේ සම්පාදක කෝණයක එක කෝණයක් කියන්නේ අංශක 60යි. අංශක 60යි. කොහොමද මෙයා අංශක 60 නම් මේ කෝණය කීයක් වෙනවද? 30. එතකොට මම මෙතන පොඩි ලම්බකයක් ගහගත්තොත් ඔයා තනියම නිර්මාණය කරලා බලන්න දෙක. මේ පාදය A. දැන් ඔයාලා මට කියන්නේ මෙන්න මේ කොටස කොච්චරද කියලා. ඔය කොටස කොච්චරද? මෙයා ඉහෙනම් මෙයා මේක අපිට ලියන්න පුළුවන් නේද? x cos 30 කියලා. කියන බලන්න x cos 30 කියලා ලියන්න පුළුවන් නේද? එහෙනම් බලන්න මේකත් ලියන්න පුළුවන් x cos 30 කියලා. මෙයාත් 30යි මෙයාත් 30යි. එහෙනම් මෙයාත් 30යි. මේක ලියන්න පුළුවන් x cos 30 කියලා. හරි? x cos 30 x cos 30.
හරි එහෙනම් මොකක්ද දෙන්නේ සිම්පල් a කියන්නේ x cos 30 ධන x cos 30 නේද එහෙනම් a සමානයි නේද 2x cos 30 එහෙනම් a සමානයි 2x cos 30 කියන්නේ මුල තුන බෙදීම 2 මුල තුන බෙදීම मेरे मेरे क्या करेगा x समान है a बदीम मूल तुनाई के x समान है a बदीम मूल तुना මේක කියලා අර යට පදයක්ම පොඩි වාක්‍යයක් ගන්න කියලා මේක මේක ඇති ගියා ගන්න මේක යටි x දන්නා බැරි يعني සිම්පල් x දන්නා බැවින් x මැනගත් පිට कैपिटल R ගණනය කළ හැකියි මේක ඇරි ලියන්න සිම්පල් x දන්නා බැවින් x මැනගත් විට कैपिटल R ගණනය කළ හැකියි कैपिटल R ගණනය කළ හැකියි පුතේ මේ වීඩියෝ එක තව ටිකකින් කට් වෙයි මොකද මම මේ ලැප් එකේ charger එක ගියලා නැහැ අපි කට් කරනකම් කරමු ඈ ටක් ගාලා ලියා ගන්නකො R ගණනය කළේ මේ සඳහා ස්කුරුප්පු තුඩහා පාදවල තුඩු ස්කුරුප්පු තුඩහා පාදවල තුඩු එකම මට්ටමේ ඇති විට තිරස් පෘෂ්ඨයක් මත ඇති කඩදාසියක් මත සදකර ඒ කියන්නේ ගෝලමානයේ වුණ කඩදාසියක් උඩ සද කරපුවා මේ පාද තුනේ සලකුණු විදිනවනේ සුදු කඩදාසියක් මත සද කර තුඩුවල පිහිටීම සලකුණු කරගනු ලැබේ තුඩුවල පිහිටීම සලකුණු කරගනු ලැබේ එමගින් x පහත පරිදි විය හැකියි. එමගින් x කියන්නේ ඥාන පහත පරිදි විය හැකියි කියලා දාලා මේක අඳගෙන මේක ලියාගන්න. එමගින් x පහත පරිදි විය හැකියි. ඊළඟට මේ සමීකරණයට මේ ඉස්සරහගේ ආදේශ කරමු. R සමානයි S කියන්නේ මොකක්ද? A බෙදීම මූල තුන. A බෙදීම මූල තුනේ වර්ගය බෙදීම 2යි ධන x බෙදීම 2. A වල වර්ගය මූල තුනේ වර්ගය 3යි. 3 වරක් 2 6යි.
මෙන්න මෙහෙම සමීකරණයක් වෙනවා. ඔය දෙන්නේ වක්‍රතාරය වල සමීකරණය. කැපිටල් R කියලා කියන්නේ ගෝලීය පෘෂ්ඨයේ වක්‍රතාරය. A කියලා කියන්නේ ගෝලමානයේ පාදාතර මොන දුරද? මධ්‍යම දුර කියලා ගමු ඈ. අපි පාද දුර එකතු කරලා තුඩින් බෙදලා ගමු. S කියන්නේ ගෝලමාන පාඨාංකය. ගෝලමාන පාඨාංකය. ඉලියා ගන්න.